මේක ප්‍රශ්නයක් තියෙනවා කාර සහ සංකාර අතර වෙනස පැහැදිලි කර දෙන්න කියලා. මේ කාර සංඛාර අபிසංකාර දැන් මෙහෙම තියෙනවා කාරණා කීපයක්. කාර කියන්නේ එකක්. සංඛාර කියලා තව එකක් තියෙනවා. අபிසංකාර කියලා තියෙනවා. අපි යම් කිසි කටයුත්තක් කරනකොට මොනම දෙයක් හරි කරනවා නම් ඒ කරන ක්‍රියාවලිය ක්‍රියා මාත්‍රයක් අපි කරනවා. ඒ කරන හැම මාත්‍රයක් පාසාම සිතක් ක්‍රියාත්මක කරවන්නත් ඕනේ. කය ක්‍රියාත්මක කරනවා නම් ඒතරේ කය ක්‍රියාත්මක කරනකොට සංඛාර කියන වචනයක් එනවා සංස්කරණයක් එතන සිද්ධ වෙනවා. සංස්කරණී කියලා වචනයක් තියෙනවා. සංඛාර කියනකොට සංස්කරණ කියලාත් අපි ඔකට කියනවා. සංකර කියලාත් කියනවා. මේ සංඛාර කියන වචනේ විවිධ අර්ථ තියෙනවා. එක අදහසකින්ම කියන වචන නෙමෙයි. සංඛාර සකස් වෙන ක්‍රම තියෙනවා. සංඛාර කියන්නේ පොදු වචනයක්. ආස්වාස පස්වාස කාය සංඛාරා කියලාත් කියනවා. කාය සංචේතනා කාය සංඛාරා කියලාත් කියනවා. විතක්ක ਵਿਚාරා වචී සංඛාරා කියලාත් කියනවා. එතකොට වචී සංචේතනා වචී සංඛාරා කියලා වචනෙකුත් තියෙනවා. වේදනා සංඥා චිත්ත සංඛාරා කියලා වචනෙකුත් තියෙනවා. මනෝ සංචේතනා මනෝ සංඛාරා කියලාත් කියනවා. ඔය හැමතැනම සංඛාරා සංඛාරා කියන වචනේ කියවුණා. ඒතර ආස්වාස පස්වාස කාය සංඛාරා කියන එකයි. කාය සංචේතනා කාය සංඛාරා කියන එකේ එතන කාය සංඛාර කිව්වේ එකක් නෙමෙයි. ඒක දෙආකාරයක්. කාය සංඛාරා කියලාම කියවෙනවා දෙආකාරයක්. එකම වචනේ කියනවා අදහස් දෙකකින්. ඒක තමයි මේ එක වචනයක් අරගෙන එකම අදහසකින් ගන්න බෑ. එකම වචනේ විවිධ අදහස් දෙනවා. ඔක තෝරා ගන්න ඕනේ. සංඛාරා කියන වචනේ ගත්තාම සං කියන්නේ මොකද කාර කියන්නේ මොකද කියලා එකම ඒකට අදහස් දෙකක් විතරක් අරගෙන නිරුක්ති දෙකක් විතරක් අරගෙන තෝරන්න බෑ. විවිධ නිරුක්ති. ඒක શબ્දයේ තියෙනවා. නියම හොඳට තෝරා ගන්න ඕනේ. දැන් සංඛාර යෙදෙන ක්‍රම තියෙනවා. ජවන් සිත්වල සංඛාර යෙදෙන ක්‍රමයක් තියෙනවා. මේක ක්‍රමයක්. විපාක සිත් ක්‍රියාත්මක කරන්නත් යෙදෙන ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රම හොඳට තෝරා ගන්න ඕනේ කින්නේ. දැන් විපාක සිතක් අපිට ක්‍රියාත්මක වෙනවා. විපාක සිතක් ක්‍රියාත්මක වෙනකොට ඒ විපාක සිත තුලක් තියෙනවා ක්‍රියාසිත කියලා කොටසක්. දැන් ආවර්ජනීය ක්‍රියාසිතක්. ඒ කියන්නේ ආවර්ජනා කරනවා කියලා කියන්නේ අපි හිතෙන් කරන වැඩ පිළිවෙල. අපි හිතනවා. හිතන එක පින්ද පව් දැහුවොත් ඒක පින් කියන්නත් බෑ පව් කියන්නත් බෑ. හිතන එක කෙලෙස්ද කියලා ඇහුවොත් ඒ කෙලෙස් කියන්නත් බෑ. එතන හිතන එක විපාකද කියලා ඇහුවොත් ඒක විපාක කියන්නත් බෑ. හිතෙන එක එකක්. හිතනවා කියන්නේ තව එකක්. හිතන එක ක්‍රියාවලියක්. ක්‍රියාවලිය සිද්ධ කරනවා. හිතෙනවා කියලා යමක් වෙනවා නම් එතනත් විපාක ක්‍රියාවලිය සිද්ධ වෙනවා. විපාක ක්‍රියාවලිය සිද්ධ වෙනවා වගේම ඒ සමගම බැඳුණු
තවත් ක්‍රියාවලිය සිද්ධ කරන අවස්ථාවක් තියෙනවා. ඒකට කියනවා කාරක කියලා. දැන් කාරයි සංකාරයි දෙකක්. අහන්නේ කාර සහ සංකාර අතර වෙනස කියන්න කියලායි මේ කියන්නේ. ක්‍රියාව සහ සංකාර කියලා අනික වචනේ තියෙනවා ඊළඟට. එකක් ක්‍රියාවලිය. අනික සංකාරවලිය. දැන් මේක එකින් එක වෙනස බලා ගන්න ඕනේ. අරමුණක් ඇස කන දිව නාසය ශරීරය මන කියන ඉන්ද්‍රියන්ට සම්බන්ධ වෙන වෙලාවක් තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. අනික හටගන්න එක ක්‍රමයක්. ඇහැට රූපයක් පටිච්ච වෙනකොට චක්කු විඥානය පහළ වෙනවා. මේක කරා සිද්ධාන්තය. එතකොට ඇහැ සහ රූපේට කියනවා පුරේ ජාතයි. චක්කු විඥානෙට ඉස්සෙල්ලා තියෙන්න ඕනේ පහළ වෙන්න ඕනේ. මාත්‍රයක් හරි ඉස්සෙල්ලා. ඇහැ පුරේ ජාතයි රූපේ පුරේ ජාතයි චක්කු විඥානේ පච්චේ ජාතයි කියලා පසුව පහළ වෙන්නේ චක්කු විඥානෙ. චක්කු විඥානේ පහළ වෙනකොට පුරේ ජාතෝ ඊට මුලින් පහළ වෙන්න ඕනේ. ඒකට හේතුකාරකේ. විඥානයක් නිකන් හටගන්නේ විඥානීය කියන්නේ හේතුවක ඵලයක්. මොන හේතුවකද? ඇහැ සහ රූපය එකට පරිච්ඡ වීමේ ඵලයක්. චක්කු විඥාන ඒක විපාකයක්. දැන් මොකද වෙන්නේ? ආවර්ජන හිතිත්තේ කියලා එකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා කිව්වා ආවර්ජනය කරනවා. ඇහැට රූපේ පරිච්ඡ වෙනවා කියන කාරණේ සිද්ධ වෙනවා කර්ම වේගී. ඒක කර්ම විපාකයක් එක්ක සම්බන්ධයි. කන්ට ශබ්දයක් පරිච්ඡ වීම. නාසයට ගන්ධයක් පරිච්ඡ වෙනවා. දිවට රසයක් පරිච්ඡ වෙනවා. කයට පොට්ටබ්බයක් පරිච්ඡ වෙනවා. ඔය ආදි වශයෙන් සම්බන්ධ වීමක් තියෙනවා. දැන් මලමිනියක් තිබුණොත් මලමිනියටත් ඇහැ තියෙනවා. කන තියෙනවා. නාසය දිව කය තියෙනවා. පන නැහැ. ඉතින් ඇහැ තියෙනකොට කන තියෙනකොට දැන් කන විශේෂයෙන් ගත්තොත් කන තියෙනවා හූ කියලා හයියෙන් සද්ද කළා කන ළඟට කළා කවුරු හරි. වෙඩිලා පත්තු කළා. මලමිනියට ඇහෙන්නේ. කන්ට ශබ්දේ වදිනවා. කන් අඩියක් කම්පා වෙන්න පුළුවන්. දෙදලන්න පුළුවන් හයියෙන් සද්ද ලං කර හූ කිව්වත් සද්ද කළා කන් අඩියක් කම්පා වෙන්න පුළුවන් චලන ශබ්ද එන්න පුළුවන්. චලනේ එන්න පුළුවන්. හැබැයි ශබ්ද විඥානයක් පහළ වෙන්නේ නැහැ. සෝත විඥානයක් පහළ වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? එතන ඒක හට ගැනීමට පරිච්ඡ වෙලා විඥානයේ හට ගැනීමට අවශ්‍ය කරන යමක් අඩුයි. හොඳට තෝරගන්න හරි ගැඹුරු පැත්තක් මේ අහන්නේ. භවාංග කියලා කොටසක් තියෙනවා. අපි කියනවා සත්වයාට පණ තියෙනවා කියලා. මේ පණ තියෙනකොට ඒ පණත් එක්කලා හට ගන්නවා පෙර භවයක කර්ම නිමිති ගති නිමිති කියන මේවා මුල් කරගෙන හටගත් එක්තරා චිත්ත ස්වභාවයක්. ඒක අති සියුම් බොහෝ ගැඹුරු තැනක්. තෝරා ගැනීම ඊටාම සූක්ෂම හිතලා කරන්න ඕන දෙයක්. දැන් අපි පොඩ්ඩක් ඒක මෙහෙම හිතලා බලමු. කවුරු හරි අපිට පණිවිඩයක් දෙනවා. මම එනවා තව පැයක් ඇතුළත. පොඩ්ඩක් හොදිසියෙන් ඉන්න කියලා. දැන් යාට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් නම් එන්නේ.
බාහිර සද්ද බද්දල් නැති වෙනක ඉන්නවා නම් බොහෝම කල්පනාවේ. එනකම් බලා ඉන්නවා. අවධානයෙන් ඉන්නවා කියලා එකක් තියෙනවා. එක්තරා අවධානයක් තියෙනවා. ඒ අවධානය කියන්නේ මොකද්ද? දැන් අවධානයේ සිටිවිල්ලක්ද කියලා ඇහුවොත් අවධානය කියන්නේ ඇහැට පේන දෙයක්ුත් නෙමෙයි. එනවා පේනකම් බලා ඉන්නවා. බැලුවට එනකම් ඇහැට ගෝචර නැහැ. ආපුවාම ඉන්න සද්දයක් ඇහෙනවා නම් ආවේ නැති නිසා ඒ සද්දය ඇහෙන්නේ නැහැ. හැබැයි සද්දේ බලාපොරොත්තුව ඉන්නවා. ගන්ධයක් රසයක් පහසක් තියෙනවා නම් ඒවත් බලාපොරොත්තුව ඉන්නවා. ආවද කියලා දැනගන්නත් බලාපොරොත්තුව ඉන්නවා. හැබැයි ආවේ නැති තාක්කල් ওই එකක්වත් නැහැ එතන. ඇහැට අරමුණු වෙන්න එකකුත් නැහැ. කනටත් නැහැ. නාසයට දිවට කයටත් නැහැ. මනසට අරමුණු වෙන්න ඒ ක්‍රියාව තමයි සිද්ධ වුනේ නැහැ. සිද්ධ නොවුන ක්‍රියාවලිය. සිද්ධ වෙනතුරු අවධානයෙන් ඉන්නවා. දැන් මේක වෙනස හොඳට බලා ගන්න. එන අවධානයෙන් ඉන්නවා කියන්නේ ඒක සිතවිල්ලක් නෙමෙයි. නමුත් පණක් තියෙනවා. ආවර්ජනයක් කරන්නත් අරමුණක් එන්න ඕනේ. අරමුණක් එනකන් තමයි මේ අවධානයෙන් ඉන්නේ. මෙන්න මේ වගේ මේ සත්වයේ 6 දිනක් එනකම් බලාපොරොත්තු වෙ ඉන්නවා. 6 දිනාගෙන් කී දෙනෙක් හරි එනකම් සමහරලාට බලාපොරොත්තු වෙ ඉන්නවා. විශාල පිරිසක් යන බලාපොරොත්තුවකින් ඉන්නේ මේ සත්වයේ. මොනවද? විවිධ රූප එනකම් බලාපොරොත්තු වෙ ඉන්නවා. විවිධ ශබ්ද එනකම් බලාපොරොත්තු වෙ ඉන්නවා. විවිධ ගන්ධ එනකම් බලාපොරොත්තු වෙ ඉන්නවා. විවිධ රස එනකම් බලාපොරොත්තු වෙ ඉන්නවා. විවිධ ස්පර්ශ එනකම් බලාපොරොත්තු වෙ ඉන්නවා. විවිධ දේවල් හිතට දැනෙනකම් බලාපොරොත්තු වෙ ඉන්නවා. මෙන්න මේ 6 ආකාර අරමුණු දාලා ඉන්න බෑ. සත්‍යය ඔන්නෝමට හරි කැමති. අරමුණක් ආපුහාම ඒක විමර්ශනය කරලා කවුද? මොනවද? කුමක්ද? කෙසේද? මෙන්න මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා ඉතින්ලා. අපි ඕක දැනගන්න බලාපොරොත්තු වෙනවා කියලා. දැන ගැනීමේ බලාපොරොත්තුව. මේ රූප මොනවද? මේ ශබ්ද මොනවද? මේ ගන්ධ මොනවද? රස මොනවද? ස්පර්ශ මොනවද? මේ එන දැනෙන සිතවිලි මොනවද? මෙන්න මේ ආකාරයෙන් මොනවද කියලා දැනගන්න බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි රහ විඳින්න නෙමෙයි. ඊට වැඩිය ලොකු දෙයක්. දැනගන්න තියෙන බලාපොරොත්තුව. දැන් හඳේ සත්තු ඉන්නවා කියලා හැම කිව්වොත්. දැන් විද්‍යාඥයෝ පරීක්ෂණයක් කරනවා මේ දවස්වල මෙහෙමයි අඟහරු ලෝකේ සත්තු ඉන්නවලු මොනවා හරි එකක් කිව්වොත් එහෙම. හෙට පත්තරේ දානවා අයි විස්තරේ කිව්වොත්. බොහෝම ආසාවෙන් ඉනවා දැනගන්න. අපි හො මොකටද කියලා? ලස්සන බලන්නද? නෑ උන් කියන සින්දුවක් එහෙම කියනවා නම් ඒක අහන්නද? උගේ කටහඬ අහන්නද? නෑ එහෙම එහෙකුත්. උන් ගඳද සුවඳද බලන්නද? එහෙමත් නෑ.
උන් කණේව රහද කියලා බලන්නද? එහෙමත් නැහැ. උන්ගේ ස්පර්ශය ගන්නද? එහෙමත් නැහැ. එහෙනම් මොනවද මේ? උන් එකලා හිතෙන් සම්බන්ධ වෙන්නද? එහෙමත් නැහැ. ඒ වුණාට ඒ ඇස කන දිව නාසය ශරීරය මන කියන ඒවා කරන කිසිම වින්දනයකට සම්බන්ධ නැති. හැබැයි තව දෙයක් තියෙනවා ඕනකම. ඒ වුණාට දැනගන්න එපා. කොච්චර ලොකු දෙයක්ද ඒක දැනගන්න තියෙනවා. අන්න එහෙම එකක් එනවා. මොකද්ද මේ තියෙන ඕනකම කියලා ඇහුවොත් ඇති ඕනකමකුත් නැහැ. මෙන්න මෙහෙම දෙයක් මේ ලෝක සත්වෙින්ද තියෙනවා. මෙන්න මේ දැනගැනීමේ බලාපොරොත්තුව තමයි ඔය භවාංගය කියන එකේ තියෙන්නේ. ඒක විද්‍යාමාන කරන්න පුළුවන් හිතකුත් නෙමෙයි. හැබැයි යෝග හොඳ නරක දෙකකුත් තියෙනවා. මොනවා හරි අරමුණු කරගෙන ආවේ යහපත් දෙයක් නම් ඒක මුල් කරගෙන ඊට අනුකූලව දැනගන්න බලාපොරොත්තුවක් ඇති වෙනවා. එතකොට කියනවා භවාංගයේ යහපත් සුගති. මොනවා හරි නරක වැඩක් ඇත වැඩක් හරි කරනවා නම් ඒකට ප්‍රිය කළොත් ඒක අරමුණු කරගෙන ඉන්නකොට ඒ අනුව හටගන්න හිතක් ඇති කරගෙන ඉදිරියට බලාපොරොත්තු වෙනවා ඒ જાතියව දැනගන්න. ඒවා සමහරවල් රාගීක නම් ලෝභ සහගත ඒවා නම් ඒක දූෂ්‍ය හිතක් වෙන්න පුළුවන්. ඒවා දැනගන්න තියෙන ආසාවක් තියෙනවා. ඒ භවාංගය අර අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ හිත කියන එකකට වැටෙන එක. එන්න සතර අපාගත උප්පත්තියක් ඇති කරන්න හේතු වෙන එකක් වෙන්න පුළුවන්. එහෙම සතේගේ භවාංගයක හැටි. වෛරයෙන්, ක්‍රෝධයෙන්, දාහයෙන් දැවි දැවි අනාගතයේදී බලාපොරොත්තුවක් තියා ගන්නවා ඊට අනුකූල දේවල් දැනගන්න. හතුර ආවද? ඔක අයිනකන් තමයි මම මේ බලා ඉන්නේ. මරන්න, ගහන්න. මෙන්න මෙහෙම අදහසක් තිබුණාම බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා අනාගතයේ. හැබැයි සිතවිල්ලකුත් නෙමෙයි. හිතක් නෙමෙයි කියන්නත් බෑ. ඒක ප්‍රසන්න යහපත් හිතක් කියන්නත් බෑ. අරමුණු කරගෙන එන හිතකුත් නෙමෙයි. මේක නා ద్వාර මුක්තයි කියලා. ద్వාර මුක්ත හිත. ద్వාරේ මිදුණු හිත කියනවා. දැන් හරි ගැඹුරු තැනක් ඔය. ద్వාරයක් නැතුව හිතක් හටගන්නෙත් නැහැ. නමුත් ద్వාරයේ මුත හිත කියලා හැකුත් කියනවා. මේ භවාංගය කියන එකේ ස්වභාවය විතරක් සියුම් තැන. අරමුණක් එනකොට තමයි පරිච්ඡ සමුප්පන්න ක්‍රියාවලිය ගොඩ නැගිලා චිත වීති හටගන්න. ඒ වීති හිත් කියන ඒවා හටගන්න එකක් තමයි අරමුණක් එක්ක සම්බන්ධ වෙලා හටගන්න හිත්. එහෙම නොවන හිත් 19ක් තියෙනවා. අපි ධර්මයේ කොටසක් යනයි මේ අහන්නේ ඒකයි කියන්න වෙන්නේ ඒවා. අන්න ඒවට කියනවා ద్వාර මුක්ත හිත් කියලා. ద్వාරේ මිදිච්ච හිත් කොටස. ඒ 19. අන්න ඒකේ ස්වභාවය තමයි මේ විග්‍රහ කළේ ඉස්සෙල්ලා. මොකද්ද? බලාපොරොත්තුව. අන්නේ බලාපොරොත්තුව කුළු ගැන්වෙන වෙලාවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව ඔප්නැන් වෙන වෙලාවක් තියෙනවා. යටපත් වෙලා තියෙන වෙලාවක් තියෙනවා. ඒ කාරණා දෙකක්. බලාපොරොත්තුවක් ඇති කරගත්තහම අනාගතයේ පිළිබඳව ඒ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරගන්න යම් කිසි දෙයක් ක්‍රියාත්මක විය යුතුද? යමක් නිෂ්පාදනය විය යුතුද? අන්න ඒ පිළිබඳ බලාපොරොත්තුවත් හා බැඳිච්ච එක්තරා ශක්ති මානසික ශක්තියක් නැත්නම් කර්ම ශක්තියක් හට ගන්නවා. මෙන්න මේ කර්ම ශක්තියට අපි කියනවා විපාක ශක්තිය. අන්නේ විපාක ශක්තිය මැරෙන්නේ නැහැ.
මැරෙන්නේ නැහැ කියන්නේ. අපි හිතවිල්ල පිළිබඳව අක්‍රීය වුණත් ඒ විපාක ක්‍රියාවලිය අක්‍රීය වෙන්නේ නැහැ, දිගටම යනවා. විපාකේ නැగి නැగి එනවා. විශාල ශක්තියක් ඒ ගැබ්බෙලා තින්නේ අපි බලාපොරොත්තුවක් ඇති කරපුවා. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? අර භවාංග පරම්පරාව අවදි වෙන වෙලාවක් තියෙනවා. අවදි නොවන වෙලාවක් තියෙනවා. භවාංගේ යනවා අරමුණක් එනකොට අවදි වෙන ගැස්සෙන වෙලාවක් තියෙනවා. ගැස්සිලා අවදි වෙනවා. මේ ගැඹුරු දෙයක් අහන්නේ අද මේ ටික දෙනෙක් ඉන්න ඒවම හොයන අවස්ථාව නිසා තමයි මේ මාසේ පොය වගේ දවසක අමාවක දවසක මේ ප්‍රශ්නේ ගත්තේ. අන්නේ ආකාරයෙන් නිින්ද ගිහින් ගියත් අද නිින්දක ඉන්නවා වගේ අපි කිව්වොත් එහෙම. හොඳටම තද නිින්ද ඉන්න වෙලාවට. එන සිහි නැති වෙච්ච වෙලාවට. අර භවාංගයත් නිදි. ආවර්ජන කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඉතින් ඒ වෙලාවට කන්ට තියලා හයියෙන් කතා කළත් ඇහෙන්නේ නැහැ. හොඳටම තද නිින්ද ගිහින් ලාවටත් කීව කතා කළාට ඇහෙන්නේ. විෂ මූර්ඡා වෙලා සිහි නැතිලා ඉන්න වෙලාවට පණ තියෙනවා කතා කළාට ඇහෙන්නේ. පේන්නේ, දැනෙන්නේ. අන්න එහෙම අවස්ථාවක් තියෙනවා. මේ භවාංගය ආවර්ජනා කරන තරම්වත් බැහැගත නැති ඇකිලිච්ච අවස්ථාව. භවාංගයේ යත ස්වභාවය ඔහොම තමයි තියෙන්නේ. ඒකට අවශ්‍ය කරන පසුතලයක් සමානාන්තරයක් හැදෙන්න ඕනේ. ඒතකොට තමයි මේ භවාංගය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. අර ස්වභාවයේ කර්ම ශක්තියත් එක්ක සම්බන්ධ වෙලා ගොඩනැගි තියෙනවා. ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නද ඒකට අවශ්‍ය සමානාන්තරය කියන ඇහැයි රූපයයි දෙක ප්‍රබෝධ වෙන්න ඕන කර්ම ශක්තිය. ජීවිත රූපය හදලා ප්‍රබෝධ කරලා දෙන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන කර්ම ශක්තියේ ජීවිත රූපය සකස් කරලා අවශ්‍ය කරන ඇහැ නිරෝගී කරලා අවශ්‍ය කරන්නා වූ පෝෂක පදාර්ථ නියම තැනට ගෙනත් දීලා ඒවා සකස් කරලා ඔක්කොම හදලා දුන්නා නම් රූපය ගැටණිය උනහම ඒකට ඔරොත්තු දීලා ඊ අවශ්‍ය ක්‍රියාවලිය සිද්ධ කරලා දෙන්න අවශ්‍ය පදම හරි ගියා අන්න ඒ වෙලාව වෙනකොට අර කර්ම ශක්තියේ සමානාන්තරයට අර බලාපොරොත්තු වෙලා තිබිච්ච අනන්තර තද නිදිලා තිබිච්ච චිත්ත ස්වභාවය සම්බන්ධ වෙනවා. ඕන අනන්තර සමානාන්තර ප්‍රත්‍යය කියන. මෙන්න මේ වෙලාව එකතු වෙනකොටම අර අරමුණක් එන වෙලාවට ප්‍රතිචාර දක්වලා නැගී සිටින්න. භවාංගයේ සුසු අවස්ථාව හැදෙනවා. මෙන්න මේ හැදෙන අවස්ථාව වෙනට ආරම්භයේදී අර අරමුණක් එනකොටම භවාංගයේ හිටියර අතීත භවාංග කියන ස්වභාවය. අතීත භවාංග කියලා අපි ඔකට කිව්වා. දැන් මේ භවාංගයේ එතන ඉඳලා මේ අරමුණ අල්ලන්න බෑ. අරමුණ ආවර්ජන කරන්න බෑ. ආවර්ජන කරන්න නම් ඒ භවාංගයේ අවදි වෙන්න ඕනේ. අන්නේ අවදි වෙන මොහොතේ නා භවාංග චලන කියන. ඒ අවදි වෙලා උපච්ඡේදයක් ඇති කරන්න ඕනේ. උපච්ඡේදයක් කියන්නේ අන්නර බලාපොරොත්තුව පැත්තට නැඹුරු කරන්න ඕනේ. මොකද බලාපොරොත්තු උනේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන යම් කිසි අරමුණක් ආවනම් අන්නේ ආපු අරමුණ පසුපස හඹා යන්න ඒ පැත්තට නැඹුරු කරන්න ඕනේ.
අන්නේ පැත්තේ නැඹුරු කරන අවස්ථාවට එනු කියනවා භවාංග උපච්ඡේද. දැන් අර භවාංගේ ශක්තියක් නගලා තියෙන අලුත් ශක්තියක්. මොකක් හරි අරමුණක් ආවොත් අල්ලා ගැනීමට ලැහැත් වෙලා ඉන්නේ දැන්. බල ගැන්නුණා. මෙන්න මේ වෙලාවේදී ඊළඟට හට ගන්නවා චිත්තක්ෂණය. අන්න ඒක ක්‍රියාව. ක්‍රියාසිත. ඒක සංඛාර නෙමෙයි. ඔය වෙනස හරි ගැඹුරු තැනක් ඔය ඇහුවේ. මේකට කියනවා පංචද්වාර ආවර්ජන කියලා. පංචද්වාරයෙන් ආවර්ජනය කරන වෙලාවක් එනවා. කොයි ద్వාරයේද කියලා තව ගත්තේ නැහැ. ඇස කන දිව නාසය ශරීරය කියන මේ පහ පැත්තටම යොමු කරනවා. මොකද්ද අමුත්තක් තියෙනවා මොනවා හරි අරමුණක් එන්නයි එන්නේ කියලා. අන්නේ නැඹුරු කිරීමේ මානසිකත්වයේ ක්‍රියා කියන මට්ටමට හඳුන්වනවා. ඒක කාර මිසක් සංකාර නෙවෙයි. ඒ ක්‍රියාසිතක් කිව්වේ ඒකයි ආවර්ජන. අන්න එතකොට ඒ ක්‍රියාවලිය ආවර්ජන කරනකොට අර ඉතලාර අපි කිව්ව භවාංගයෙන් බලාපොරොත්තුව ඉෂ්ට වෙලා. එහෙනම් බලාපොරොත්තුවක් ඇති කරගෙන හිටියේ මොකක්ද ආවේ ආපු එක අල්ලගෙන බලන්න. ඒක ස්පර්ශ කරන්න. ඒක දැනගන්න. ඒක හඳුනා ගන්න. ඒ පිළිබඳව හිත ගොඩනගා ගන්න. ඔය ආකාරයෙන් අදහස් එනවා. ඒ පිළිබඳව මනස ක්‍රියාත්මක කරවන්න. ස්පර්ශ වේදනා සංඥා චේතනා මනසිකාර කියලා විදියට කිව්වා. මූලිකම චෛතසිකත් එක්කලා හිතක් පහළ වෙනවා. මෙන්න මේ මුල පහළ වෙන ආකාරයයි ඔය කිව්වේ. මෙන්න මෙහෙම පටන් ගන්නකොට මොකද වෙන්නේ? අන්න චක්කු විඥානයක් හරි සෝත විඥානයක් හරි ගාන විඥානයක් જીවහා විඥානයක් කාය විඥානයක් පහළ වෙනවා. ආපු දෙයට අනුව. අන්න පංචද්වාර වීති හිතක් හට ගන්නකොට හට ගන්න හැටි වෙයි. දැන් මේ හටගත්ත විඥාණයට කියනවා විපාක හිතක්. ඒ විපාක හිත හටගත්තේ අර ක්‍රියාහිතේ ප්‍රතිඵලයක් වශයෙන්. ඊට පස්සේ මොකද කරන්නේ? විපාක භුක්තියක් එනවා. සම්පටිච්ඡන සම්තිරණ කියලා. පිළිගත්තා. ඒ ආපු ස්වභාවය තීරණය කරගත්තා. බලාපොරොත්තු හරි. මොනවා හරි ආව බලාපොරොත්තු ඉතලාම බලාපොරොත්තු දැනගත්තා. හොඳ හෝ වේවා නරක හෝ වේවා ආපු එක දැනගන්නයි ඕනකම තිබුණ එක දැනගත්තා. ඇයි මේ සත්‍යය දැනගන්න බලාපොරොත්තු වෙන්නේ? අන්න ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ. දැනගන්න බලාපොරොත්තු වෙන්නේ මොකද? යමක් විඳින්න. විඳින්න නරක එකක් නෙමෙයි. ඉෂ්ට ප්‍රිය දෙයක් විඳින්නයි ඕනකම තියෙන ඒකටයි මේ දැනගත්තේ. විඳින බලාපොරොත්තුවකින්. හැබැයි දැනගත් එක ඊට නොගැලපෙන එකක් නම් කොහොම විඳින්නද? ගැලපෙන එකක් නම් විඳ හැකියි. දැන් විඳින නොවිඳින එක. ඒ කියන්නේ විඳිනවා කියන්නේ විඳිනේ ඉතලා විඳින්න වෙනවා විපාකේ. ඒක අල්ලාගෙන ඒ පස්සේ ආස්වාදේ යනවාද? ඒ වෙනනම් ඒක නරක නම් අහකට තල්ලු කරනවාද? ඊට විරුද්ධ ප්‍රතිචාරයක් ගන්නවාද? මෙන්න මෙහෙම අදහසක් ගන්න තියෙන අවස්ථාවක් තියෙනවා. මොකද්ද කරන්න කියලා ගන්න නිගමනයි. මෙන්න මේකට කියනවා වෝත්තපන කියලා එකක්.
අන්න ඒකත් ක්‍රියාසිතක්. ඒ ක්‍රියාහිත මොකද්ද? අර ඉස්සෙල්ලා හිතට පොඩ්ඩක් වෙනසක් තියෙනවා. ඒ ක්‍රියාසිතේ. වොත්තපන කරනවා කියන්නේ ඒකයි. ආපුදේ ප්‍රියමනාපන අරමුණ ගන්නවා තීරණයක්. මේකට අනුකූලව හිතන්න ඕන, කියන්න ඕන, කරන්න ඕන. තව හිතුවේ කිව්වේ කරේ නැහැ. මේ දැනිච්ච එක පිළිබඳ තීරණයක් නම් ආවා. තීරණය කළා. නරක නම් ඊට අනුකූලව හිතන්න ඕන, කියන්න ඕන, කරන්න ඕන. ඔය අදහස් දෙක විතරයි තව ආවේ. ඒකත් තව කර්ම විපාකයක් ඇති කරවන්න, සංකාරයක් ඇති කරවන්න බලවත් නැහැ. ඉතින් ඒකත් වැටෙනවා කාර කියන කොටසට. කාර හිතක් හේවා ක්‍රියා හිතක්. ඉතින් ඔන්න ඔය හිත් දෙකට කියනවා ක්‍රියා හිත් දෙකක්. සියලු සත්වයින්ම පහළ වෙනවා. ඒ ක්‍රියා හිත් වල ස්වභාවය. මේක ක්‍රියාකරණයක්. තවත් ක්‍රියාහිත කියලා ක්‍රමයක් තියෙනවා. ඒක වෙනස් අදහසකින්. ඔය එක අදහසකින් දුන්නේ. දැන් මෙතෙන්ට ආවට පස්සේ මොකද වෙන්නේ? ඉතින්ලාම දැනෙන හැඳිනෙන ගතියක් එනවා. දැනගන්න, හඳුනා ගන්න ස්වභාවය. දැනුණ හැඳිනුණ ඉස්සෙල්ලා. ඒ දැනුණ හැඳිනුණ අරමුණ මනසෙන් අරගෙන ඒ පිළිබඳ යලි යලි ආවර්ජනය කරමි. ඒ පසුපත හඹා යන ආකාරي. ඒකේ මතකේ අමතක වෙන්න ඉස්සෙල්ලා. බොහෝතකින් අමතක වෙනවා. අතීත වෙනකොට දැනීම ඈත් වෙලා යනවා. ඊට ඉස්සෙල්ලා මේක භුක්ති විඳින බලාපොරොත්තු වෙයි. බලාපොරොත්තු වෙනවා යලි යලි ඒක දැනගන්න, හඳුනා ගන්න. අන්නේ දැනීමයි හැඳිනීමයි දෙක ක්‍රියාත්මක කරන්න පටන් ගන්න අවස්ථාවක් එනවා. ඒ පිළිබඳ ජවයක් හට ගන්නවා. ජවයක් කිව්වේ ඒ පස්සේ දුවනවා. හිත දුවනවා. ගොඩනගනක දුවන්න ඕන. මෙන්න මේ ගොඩනගන ක්‍රියාවලියක් ඉස්සෙල්ලාම එනවා. ඒකට කියනවා වේදනා සහ සංඥා. දැනීමයි හැඳිනීමයි. දැන ගැනීම සහ හඳුනා ගැනීම. දැනගන්නවා, හඳුනා ගන්නවා කියන එක. දැනෙනවා, හැඳිනෙනවා එකක්. දැන ගන්නවා, හඳුනා ගන්නවා එකක්. හැබැයි දැනගත්තට හඳුනාගත්තට ඒක පිනුත් නෙමෙයි, පවුත් නෙමෙයි. හැබැයි ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය අපි ඉතින් සැස් කරපු එක. අපි සකස් කරපු එක. හැබැයි පින්පව් දෙක රයිතිත් නෑ. මේ හොඳට සියුම් හොඳට හිතලා බලන්න. දැනගන්නවා, හඳුනා ගන්නවා. මෙන්න මේක වේදනා සංඥා චිත්ත සංකාර කිව්වා. මොකද හිත විසින් ගොඩනගපු එකක් නිසායි. ඒකට සංකාර කිව්වේ. ඒ ක්‍රියාවලිය ගොඩ නැගුවා. දැන ගැනීම, හඳුනා ගැනීම ක්‍රියාත්මක කළා.
රාතන් වහන්සේත් ඕක කරනවා. දැනගන්නවා හඳුනා ගන්නවා. හැබැයි දැන හඳුනාගත්තා කියලා. ඒ පසුවල හඹා ගිහලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ. ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් කරන කටයුතු වලට බහින්නේ. දැනගන්නවා හඳුනා ගන්න. මෙන්න මේක අරිහතුන් වහන්සේලාට තියෙනවා. අනික් අය දැනගන්නවා හඳුනා ගන්න. ඒ මට්ටම එතන තියෙනවා. දැන හඳුනාගත්ත මට්ටමින් ගියාට ඒක ඉක්මවනකම් අවිසංකාර වැඩෙන්නේ නැහැ. ඒ සංකාර වල කොයිතරම් වෙනසක් තියෙනවද? නිර්මාණාත්මක මනස ගොඩ නගනවා. නිර්මාණය කරනවා සංකාර එකක්. මනෝ සංකාර. ඒ ගොඩනගපු මනෝ සංකාරයේ තමයි පටන් ගන්න. ඉතලා මනෝ සංකාරයෙන් පටන් ගන්නවා කිව්වේ ඒකයි. දැන් ඔය මනෝ සංකාරයෙන් පටන්ගෙන මොකද කරන්නේ? Java නගනවා. ඒ පසුපස හඹා යනවා. මොකද්ද? අර චිත්ත වීතියේ ආවර්ජණයෙන් ගත අරමුණ පසුපසයි මේ යන්නේ. හැබැයි අරමුණ හොඳට ප්‍රබල නම් මනසත් හොඳට ප්‍රබලව නැගුණා නම් නිදිමත එහෙමත් තිබුණේ නැත්නම් ඉන්ද්‍රිය දුර්වලතාවයක් තිබුණෙත් නැත්නම් අරමුණු වෙච්ච එකත් පැහැදිලිව අරමුණු වෙලා වගට්ටනේ වෙලා ආවනම් ඒ චිත්ත වීතිය වැටෙන කොටසක් තියෙනවා. සිත් කොටසක්. මේ චිත්ත වීති හතර ආකාරයක් තියෙනවා. අතිපරිත්තාරම්මන, පරිත්තාරම්මන, මහාන්තාරම්මන, අතිමහාන්තාරම්මන කියලා. මේ හතර ආකාරයේ වෙන් වෙන්නේ අරමුණේ සම්බන්ධ වෙච්ච ස්වභාවය අනුව. අරමුණ සම්බන්ධ වීම හෝ ඒ විලාදී ඉන්ද්‍රිය පද්ධතිය තිබිච්ච ක්‍රියාසූරත්වය හෝ ප්‍රබෝධත්වය එක කර්ම ශක්තියේ දුර්වලත්වය මේ ආදී යම් කිසි දේ අනුව ඒව දුර්වල නම් එහෙම අර හටගන්න චිත්ත වීතිය අතිපරිත්තාරම්මන කියන්නේ ඊටාම කුඩා අරමුණක් හැටියටයි එන්නේ. අරමුණු ගතේ බොහෝම ලාභාල දුර්වලව. ඊට පොඩ්ඩක් හොඳ නම් පරිත්තාරම්මන කියන අරමුණ පරිත්ත විදිහට ගත. ඊට පොඩ්ඩක් හොඳයි ඉතරයි. ඔන්න ඔය දෙක ගත්තොත් එහෙම දෙකට නම් අහු වෙලා තිබුණේ. Java නගන ශක්තියක් නැහැ ඒ චිත්ත වීතිය වල. බල නගන්න බැරි නිසා Java පිහිටන්නේ නැති නිසා ජවන්හිත් කියන ඒවා පිහිටන්නේ නැතුව යනවා. අන්නේ ජවන්හිත් පිහිටවන්න බැරුව ගියොත් අපි අර ආපු අරමුණට ඉදිරි කෙසේ ක්‍රියාත්මක කළ යුතුද කියලා අපිට හිතන්න බැරුව යනවා. හිතා ගන්න බෑ. හිතවිලි ගොඩනගන්න ශක්තියක් නැතුව යනවා. දැනුණා විතරයි. දැනිච්ච එකේ අතරමං එනවා. දැනගත් එක තේරුම් ගන්න බෑ. ගොඩනගා ගන්න බෑ හිතවිල්ල. මොකද්ද මේ කියලා හිතා ගන්නත් බෑ. අන්න එහෙම අවස්ථාවක් එනවා. අතිපරිත්තාරම්මනාවොත් එච්චරත් බෑ. ඒලාට දැනෙන්නේ නැහැ මොකද්ද උනේ කියලා තේරුම් ගන්න බෑ එච්චරව. පරිත්තාරම්මන වාගේ આવොත් එහෙම හිතා ගන්න බෑ. නමුත් දැනෙනවා. එහෙම මට්ටමක් එනවා. ඒ දැනීමට හැඳිනීමට ගෝචර වෙන සීමාවෙන් එහාට Tamanට ඕන විදිහට හිතණ්ඩයි කියණ්ඩයි කරණ්ඩයි බැරුව යන. හිත වෙන, කිය වෙන, කෙරෙන හරියක් කෙරෙනවා.
හිතන්න බෑ. හිත වෙන හරියක් වෙනවා. ඕන විදිහට හිතන්න බෑ. අන්න ඒක කියනවා සංඛාර ගොඩනගා ගන්න බෑ. ජවන නැතුව අර අරමුණේ ශක්තිය ක්‍රියාත්මක වෙනවා විපාකයක් වශයෙන්. මෙන්න මේකට කියනවා ප්‍රවෘත්ති විපාක. ප්‍රවෘත්ති විපාකයේ ක්‍රියාත්මක වෙනවා විදිහට විපාක හිත. මෙන්න මේ ක්‍රියාත්මක වෙන සිත්වල ස්වභාවයක් ওই විදිහට එනවා. ඒවා අபிසංකාර වෙන්නේ. දැනෙනවා හැදිනෙනවා මනෝ සංකාර වෙනවා. එතකොට විතර්ක ਵਿਚාර බොහොම ලාභාල විපාක හිතේ. වචී සංකාර නගන තරම් බලයක් නැහැ. හරි දැනෙන හැදිනෙන මට්ටමේ විතරක් ඒක දැනෙනවා හැදිනෙනවා විතරයි. කාය සංකාර වශයෙන් ක්‍රියාත්මක කරන්න බලයකුත් නැහැ. වචී සංකාර වශයෙන් වඩන්න බලයක් නැහැ. දැනෙනවා හැදිනෙනවා මට්ටමේ තියෙනවා. ඒ මට්ටමින් වෙන ක්‍රියාවලියක් විපාක ක්‍රියාවලියක් විතරක් වෙනවා. මෙන්න මේ විදිහට අபிසංකාර නැතුව අර ක්‍රාර කියන ක්‍රියාත්මක වීම තියෙනවා. එයි මිහාර හිතන්න පුළුවන් මට්ටමක් එනවා. අපි ගාව මහාන්තාරාමන කියලා චිත්ත වීතියක්. අන්න ඒ වෙලාවේදී ජව නැගෙනවා. ජවන් හිත නැගෙනවා. නැගෙනවා නම් හිත හතක්ම නැගෙනවා. නැත්නම් එකක්වත් නැහැ. ඒක තමයි ස්වභාවය චිත්ත නියමය. අන්න එහෙම නැගෙනකොට පළවෙනි චිත්තාක්ෂණය අපන ජවන චිත්තාක්ෂණය. මෙන්න මේකෙදි අපිට පුළුවන්කමක් ලැබෙනවා. ඒ වින්දනයේ පිළිබඳව වේදනා සංඥා කියන එක නගන්න පුළුවන් වෙනවා. ඒ පිළිබඳ වින්දනේ යලි යලි ආවර්ජනය කරමින් ඒ වින්දනේ නගා ගන්න පුළුවන් වෙනවා. මනසට ගන්න පුළුවන් වෙනවා. ඒ සංඥාව ගන්න පුළුවන් වෙනවා. ඒ ගොඩ නැගිච්ච හිත ශක්තිමත් වෙනවා. අන්න මනෝ සංකාර කියන එක එතකොට නැගෙනවා. වේදනා සංඥා මනෝ සංකාර. දෙවෙනි හිතක් පහළ වෙනවා ජවනය. ආසේවනේ ලබනවා කියලා කියන පළවෙනි හිතේ බලය ලබලා ඒකෙන් බලවත් වෙලා ඊට වඩා බලවත් ශක්තිය ලැබිලා එනවා. ඊට වඩා වේදනා සංඥා නගන්න පුළුවන් වෙනවා. තුන්වෙනියටත් නැගෙනවා ඒකේ ආසේවනේ ලබලා ඒකෙන් බලය ලබාගෙන ඊට වඩා බලවත් හිතක්. චිත්තක්ෂණය. ඒකට ඊට වඩා බලවත් ලැබෙනවා. එතකොට හිතන්න පුළුවන් දැන හඳුනා ගන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඒ ඉහාරදයක් ඒකෙන් කරන්න බෑ. තවත් බලවත් වෙලා හතරවෙනි එකක් නැගෙනවා. අන්නේ වෙලාවයි තවත් එකක් නැගෙනවා බලයක්. විතර්ක ਵਿਚාරය වචී සංකාරයි කියලා නගන්න පුළුවන් ක්‍රමය. වචනේ කතා කිරීමට අවශ්‍ය කරන්නා වූ සංඛාර ශක්තිය නැගෙන. ඒ හතරවෙනි ජවනයේ හැටි. ඊළඟ පස්වෙනි එක බලවත්ව නැගෙනවා. ආස්වාස පස්වාසා කාය සංකාරා කියලා. මේ කයක් ක්‍රියාත්මක කරන හිතලා ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඔන්නේ පස්වෙනි ජවන ටික බල නැගිලා කොහම එනවා. ඒතර හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන් හැකියාව ලැබුණා. අපි අර කිව්වා වොත්තපන චිත්තය කියලා එකක් ගැන ක්‍රියාහිතක් කියලා. කාරහිතක් ගැන ඉතින්ලා. හැබැයි ආවර්ජනයත් ක්‍රියාහිතක් ඊට වඩා වෙනසක් තියෙනවායි කිව්වා.
අනේ වොත්තපන කරනවා කියන වෙලාවේ ප්‍රඥාවෙන් අරිහත්ත්වයට පත්වෙච්ච කෙනෙක් හිටියා නම් එහෙම. උන්වහන්සේට මේ සිත් පෙළ ගියාට ඇලෙන ගැටෙන මුලා වෙන જાතියේ හිත හටගන්නේ නැහැ. ඒකට හේතු නැහැ එතන. නැඹුරු කරන්නේ නැහැ මේ පැත්තට. එහෙම නැඹුරු නොකරන නිසා උන්වහන්සේට ඔන්න ඔය කිව්ව වේදනා සංඥා චිත්ත සංකාරා විතක්ක ਵਿਚාරා වචී සංකාරා ආස්වාස පස්වාසා කාය සංකාරා කියන ඔන්න ඔය ටික පහළ වෙනවා. ඔතනින් පස්සේ චිත්ත වීතිය අඩාල වෙනවා. පස්සෙනි ජවනින් පස්සේ 6-7 යනකොට දුර වෙලා ගිහිල්ලා වීති භවංග වශයෙන් හෝ චිත්තක්ෂණ 17 ගිහිලා ඉවර වෙනවා. ඒ මට්ටමේ මෙහා ඉන්න සීක පුද්ගලයෙක් හරි. ඒ කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් මාර්ග අනුගාමිකත්වයට යන කෙනෙකු. ඵලයේ නැතුව. මෙහා ඉන්නට මේ මට්ටමට අபிසංකාර පහළ වෙනවා. පුඤ්ඤාභි සංකාර පහළ වෙනවා. අපුඤ්ඤාභි සංකාරات පහළ වෙනවා. ආනිඤ්ඤාභි සංකාර කියන ඒවාත් පහළ වෙනවා. ඒ මට්ටම් වල හැටියට. අර වොත්තපන කරන වෙලාවෙදී ඒක තීරණය කරන්න. ආපු අරමුණ පස්සේ මොන ආකාරයෙන්ද දුවන්නේ? ඇලි ඇලිද ගැටි ගැටිද මුලාවටපත් වෙලාද කියන එක ගන්න එතනින් එන්නේ. ඇලීමක් ගැටීමක් මුලාවක් නැත රහතන් වහන්සේ. දැන් උන්වහන්සේට අபிසංකාර නැහැ. අනික් අයට යනුකූල තමන් පිළිදපු මානසිකත්වය අනුව ඊට අනුකූල ගන්න තීරණේ තියෙනවා. ඒ නිසා ඒ අයට අபிසංකාර තියෙනවා. අභි කියන වචනයෙන් පෙන්වන්නේ මොකද්ද? අබබ්බ කියන්නේ බිහි වෙන්නේ නැහැ කියන එකයි. අභි කියන්නේ මතු බිහි කිරීම සිද්ධ කරනවා. මතු පැවැත්ම ගොඩනගනවා. ලොකු වෙනසක් තියෙනවා. රාතන් වහන්සේට මතු පැවැත්ම ගොඩනගන්න ලකුණකමක් නැහැ. අනික හැම කෙනෙකුටම හොඳ පැත්තෙන් හරි මතු පැවැත්මක් හදන්න ඕනකමක් තියෙනවා. ඉත අභි වෙනවා ඒ සංකාරය. ඒක නරක පැත්තට මතු පැවැත්මක් හදන්න ඕනකමක් තියෙනවා. ඒක අපුඤ්ඤාභි වෙනවා. කිසියම් රෝගයක් එක්ක සම්බන්ධයක් නැති වුණත් හිතා ඉන්න පැත්තට නිදහසේ ඉන්න පැත්තක් හැදෙන්න හිත ඇති වෙනවා. අරූපාවචර සංකාරය. ඒකත් ආනෙන්ජයක් පවත්වන්න. එන ආනෙන්ජාභි සංකාර කියලා. අරූප සංකාරයක් පවත්වන්න අදහසක් එනවා. ගොඩනගන්න අදහසක්. ඒතර අபிසංකාර වෙනවා. අபிසංකාර තියෙන්නේ අනාගාමියටත් ඒවා තියෙනවා. ආනිඤ්ඤාභි සංකාර. පුඤ්ඤාභි සංකාරات තියෙනවා. අපුඤ්ඤාභි සංකාර උපාදානයක් කරන්න බලවත් නැතුව තියෙනවා. අභි කියන්නේ යමක් බිහි කරන. ඒක ප්‍රවෘත්ති විපාක බිහි කරනවා. ඒක පටිසන්ධි විපාක බිහි කරන්න ශක්තියක් සමග සම්බන්ධ කරනවා. යම් ශක්තියක් ප්‍රවෘත්ති විපාක හෝ පටිසන්ධි විපාක ගෙන දෙන්න හේතුකාරක වෙන්නා වූ සංස්කරණයක් ගොඩනගලා දෙනවනම් අන්න ඒවා අபிසංකාර වෙනවා. දැන් මේ චිත්ත වීතියක් අරගෙන බොහෝම සියුම් තැනක් විග්‍රහ කරලා දුන්නා. කාරයි සංකාරයි අபிසංකාරයි තුනේ වෙනස. හරියම සියුම්. හොඳට හිතලා බලන්න. හිතනකොට මේක දැනගන්න ඕන අයට දැනගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ යම් ඔක්කොටම අවශ්‍ය එකක් නෙමෙයි. නමුත් අභිධර්මයේ ගැන නිතර හොයන බලන අය මෙහෙම ප්‍රශ්න හුඟක් අහනවා හොයනවා. ඔය ප්‍රධාන පොහොය දවසක මේවා කියන්න බෑ. හුඟ දෙනෙක් එදාට ඉන්නේ සුළු දේවල් බලන ගැඹුරු බණක් අහන්න නෙමෙයි. මේ වගේ දවස්වල එන්නේ විශේෂයෙන් එහෙම දෙයක් දැනගන්න අවශ්‍ය නිසා මේ අමාව ඔය වගේ දවසක මේ විග්‍රහය කළේ.
දැන් අපි ගත්තා මේ සංඛාර කියන එක හැදෙන හැටි. දැන් මේ ප්‍රශ්න ටිකට විසඳුවල උත්තරය ඇවිදින් තියෙනවා. සංඛාරය anu සංචේතනාද කියලා පැහැදිලි කර දෙන්න කියලා මිල්ලීමක් කරනවා. දැන් සංචේතනා සංඛාර වෙන හැටි. අபிසංඛාර හැදෙන්නේ කොහොමද කියන හැටි ඔක්කොම විග්‍රහ වුණා. කාරවල චේතනා තියෙනවා. චේතනා නැත්නම් කිසිම හිතක් හටගන්නේ නැහැ. ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියලා. සර්වචිත්ත සාධාරණ චෛතසික හතක් තියෙනවා. මොන හෝ හිතක් හැබෑනම් පහළ වෙන හිත මේ චෛතසික සමගයි හටගන්නේ. මොන හිතක්ද? වීති හිතක්. භවංගේ එහෙම නෙවෙයි. චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවහාද්්වාර, කායද්්වාර, මනෝද්්වාර කියලා චිත්ත වීති හට ගන්නවා. ඒ හට ගන්නකොට අන්නේ හටගන්නේ චිත්ත වීතිය වල. ඔය ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන. ඔය ටික තියෙන්නම ඕනේ. එතකොට මෙන්න මේකෙන් තෝරා ගන්න ඕනේ. චේතනා කියන්නේ මොකද්ද කියන්නේ? චේතනාව හැමතැනකම පවතිනවා. පවතින හිතක් හැබැයි නම් ඒ විදිහට එනවා. අන්න ඒක ඉස්සෙල්ලාම කාර. ඒකේ යම්කිසි ආකාරයක හිතක් ගොඩනගෙන තැනට වැටෙන ඇතෙනකොට ඇති වෙනකොට ඒක සංකාර වෙනවා. නැත්නම් සංචේතනා වෙනවා. සංවේදනා කියලා කිව්වේ අර විවිධ අර්ථ තියෙනවා කිව්වේ ඒකයි. යමක් ගොඩනගෙන අර්ථයක් තියෙනවා. අවිද්‍යාව තෘෂ්ණාවකින් ගොඩ නැගුවොත් අபிසං. අවිද්‍යාව තෘෂ්ණාදික විඳහරප කෙනෙක් ගොඩ නැගුවොත් සං. ඒව ගොඩ නගන්නේ නැතුව ආරම්භයේ හට ගන්නා වූ ඊටාම සියුම් අවස්ථාවක් තියෙනවා කාර. ඒ කාර දෙආකාරයක් කිව්වා. රාතන් වහන්සේගේ ජවන පිහිටන උටත් කිව්වා ක්‍රියාසිත කියලා එකක්. ඒ කාර්තේ. ඒ මොකද්ද? යම් කිසි ක්‍රියාවක් ඒ ක්‍රියාකාරීත්වයට පමණ සීමා වෙනවා. ඒක සංකාර තියෙනවා. හැබැයි මතු බිහිවීමට ඒකේ බලයක් නැති නිසා ඒවා අபிසංකාර වෙන්නේ නැහැ. ඒ නිසා ඒකේ ක්‍රියාවට පමණක් සීමා වෙන නිසා ඒ හේතුවෙන් ඒවට ක්‍රියාසිත කියනවා. හැබැයි සංකාර සහිතයි. සංකාර තිබුණ පළියට සසර ගමනේ දුවන්නේ නැහැ. හිතවිලි පස්සේ හඹා යන්නේ නැහැ. සසර උප්පත්ති හල්ලාගෙන දුවන්නේ නැහැ. අபிසංකාර වුණොත් තමයි එහෙම වෙන්නේ. අන්න එතකොට මේ සංචේතනා කියන වචනේ චේතනා තියෙනවා කාර සංචේතනා සංකාර වලට තියෙනවා සසර ගමට හේතු වෙන්නා වූ අபிසංකාර වල දෙන සංචේතනාව නැහැ රහතන් වහන්සේට. සංචේතනා දෙආකාරයෙන්ම එතන. එකක් තමයි හිතක් ගොඩ නගලා දෙනවා. ඕනකමින් ගොඩ නගනවා. ගොඩ නගන හිත හිතවිලි පස්සේ හඹා යන්න ඉදිරියට හදපු එකක් නා. ඒක ප්‍රවෘත්ති විපාක නෙමෙයි. ඒක සංකාර වශයෙන් ගොඩ නැගෙනවා ඉදිරි අවස්ථාවට. එතකොට සසර ගමනට හේතු නොවුනත් ඉදිරි අවස්ථාවට ඒක හේතු වෙනවා. මේ ප්‍රවෘත්ති පැවැත්ම ඉදිරියට ගොඩ නගන්න.
සංකාර වලින් ගොඩනගලා දෙනවා. යමක් කරගන්න අවශ්‍යතාවය කරගන්න. ඒ පස්සේ හඹායන හිතක් හට ගන්නවා අபிසංකාර වෙනවා. හඹායන ක්‍රියාවක් හෝ කතාවක් හටගත්තත් අபிසංකාර වෙනවා. හැබැයි එතෙන්දී එහෙම මතුවට බලාපොරොත්තු වෙන මෙහෙයවීමක් නැතුව ඒ අවස්ථාවට විතර සීමා වෙලා තියෙනවා නම් මතු බලාපොරොත්තුවක් තියන්නේ නැතුව අවශ්‍යතාවයට පමණක් ප්‍රයෝජන ගන්නවා නම් ඒ රහතන් වහන්සේගේ ස්වභාවයේ සංකාර. ඊට අමතර අනික හැම කෙනෙක් අනාගතය බලාගෙන අනාගත පැවැත්මකට ගෙනියන්න බලාගෙන තව පවත් ඉදිරියට පවත්වන්න බලාගෙන ඒහිත් හටගත්තාම ඒවා ක්‍රියාසිට කියලා ගන්නෙ නැහැ. සසර ගමට හේතුන අபிසංකාර කියලා ඒවට ගන්න. අන්න ඒ වෙයිදී මේ සංචේතනා කියන එක අபிසංචේතනා නොකියුවට අන්න එහෙම එකක් වෙනවා. සංචේතනාවේ දෙආකාරය. අන්න ඒක තමයි කිව්වේ කාය සංචේතනා, කාය සංකාරා, වචී සංචේතනා, වචී සංකාරා, මනෝ සංචේතනා, මනෝ සංකාරා කිය. එතන ක්‍රම තුනක් තිබුණා. සංචේතනා. අර අනාගත බලාපොරොත්තුවක් තියාගෙන ගොඩනගෙන හිතවිලි ක්‍රියාව ආදා. ඒකෙදි පිට වෙනස. අනාගත බලාපොරොත්තුවක් මුල් කරගෙන. ඒ බඳු අනාගත බලාපොරොත්තුවක් නැතුව අවස්ථාවට උචිත පරිදි ක්‍රියාත්මක කරන කොටසක් තියෙනවා. ඒ තව කොටසක්. ඒක තමයි අපි කිව්වේ අර සංචේතනා කියන தත්තෙට වෙන අபிසං වෙන්නේ නැහැ කියලා. බොහොම සියුම් තැනක් ඔය. අභි වෙනවා නම් සසර ගමනට හේතු වෙන එකක් හෝ ඉදිරි බලාපොරොත්තුවක් හා සම්බන්ධව තියෙනවා. ඒ රහතන් වහන්සේට තමයි ඒ කියන්නේ. අනික් අයට අර කියන්නා වූ හරිය තියෙනවා රහතන් වහන්සේටත් තියෙනවා සංකාර කියන ඔය පළවෙනි මට්ටම. ක්‍රියාත්මක වෙන මට්ටම තියෙනවා. ඒවා ක්‍රියාසිත වලට වැටෙනවා. කාර්ය කිනකේ දෙආකාරයක් කිව්වොත් ඕකයි. ඒක ක්‍රියාකාරීත්වය තමයි සසර ගමන උදෙසා ක්‍රියාත්මක වීම. ඒක නැති නිසා මේ පැවැත්මේ ක්‍රියාවට පමණක් සීමා වෙන නිසා ඒකට කියනවා ක්‍රියාසිත කියලා රහතන් වහන්සේට ක්‍රියාසිත කියන්නේ ඒ අර්ථය. ඉන්නේ ඔය ටික විග්‍රහ කරපුවාම කාර, සංකාර, අபிසංකාර තෝරා ගන්න ඕනේ.